समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नसुपहत चित्तों हि नावत्तेन स्वानयो नवो चिराहं कुज्झामि कोधो मैनावतिष्ठति कुद्धोहं परुषं ब्रूमि न च धम्मानि कित्तये सन्निगह्णामि अत्तानं सम्पस्सं अत्थमत्नोति। ශ්‍රද්ධාවන්ත කාරුණික පිංතුනි, සුපුරුදු පරිදි සෑම පුරපසළොස්වක පොහොය දවසකම සියත රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන පොහෝදා ධර්මදේශනා මාලාවේ උඳුවප් පුරපසළොස්වක පොහෝදා මේ වෙලාවට නියමිත ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අපේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තරම් හිතසුව පිණිස පවතින තවත් අනුශාසනාවක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ධර්මයට දෙසවන් යොමු කරන ඔබ මේ ධර්ම කාරණා හිත තුල ධාරණය කරගෙන ඒ ධර්මයට අනුගත ජීවිතයක් ගත කරන්න උනන්දු වෙනවා නම්, උත්සාහය ඇති කර ගන්නවා නම් ඔබට මෙලොවදීම යහපත් විපාක භුක්ති විඳින්නට පුළුවන්කම ලැබෙනවා. අද ධර්මානුශාසනාව සඳහා මාතෘකාව හැටියට ලැබිලා තියෙන්නේ යහපත් ජීවිත ගමනක යෙදීම මෙලොවදීම Tamanට සැපගෙන දෙන කාරණාවක් කියන එක පැහැදිලි කරලා දෙන්න. ධර්මයට අනුගතව ජීවිත ගමන ගෙන යනවා නම් අන්න ඒ කෙනාට තමන්ගේ ජීවිතය සුවපත් ලෙස ගත කරන්නට පුළුවන්කම ලැබෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. සබ්බිහි කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍ර දේශනාවේදී මේ ධර්මයේ පරිශීලනය කරන උදවියට, සත්පුරුෂයන් ඇසුරු කරන උදවියට ලබා ගන්න ලැබෙන වටිනා ලාභයන් පිළිබඳව සඳහන් වෙනවා. ඒ කාරණා තමයි පිංතුනි, සෙය්‍යෝ හෝති නපාපියෝ, ධර්මයට අනුගතව කටයුතු කරන ධර්මානුකූල පදනමක ජීවත් වෙන උදවිය කිසිම දවසක පිරිහීමට පත් වෙන්නේ නැහැ. ඒ අය දියුණු වෙනවා. පඤ්ඤා ලබ්ධති නාඤ්‍යතෝ, අපේ දිවි ගමන සාර්ථක වීම පිණිස හේතු වන වටිනාම සාධකයක් තමයි ප්‍රඥාව. ප්‍රඥාව ලබා ගැනීම සඳහා වෙන මගක් නැහැ. තියෙන එකම මග ධර්මය ඇසුරු කිරීම. ශෝක මජ්ජේ නසෝචති, ලෝකේ මිනිස්සු දුක් වෙන තැන්වලදී දුක් නොවි ශක්තිමත්ව තමන්ගේ හිත තබා ගැනීමේ හැකියාව ධර්මය ඇසුරු කරන කෙනාට ලැබෙනවා.
ඥාති මජ්ජේ විරෝචති. නෑයන් මැද බබලන පුද්ගලයෙක් බවට පත්වෙන්න පුළුවන්කම ලැබෙනවා. සත්තා ගච්ඡanti සුග්ගතින්. මරණින් මතුව තමන්ට සුගති භවවල උත්පත්තිය ලබන්න පුළුවන්කම ලැබෙනවා. සත්තා තිට්ඨanti සාතතං. ජීවත් වෙන කාල සීමාව තුල සුවසේ ජීවත් වීමේ හැකියාව තමන්ට ලැබෙනවා. ඒ වගේම සබ්බ දුක්ඛා පමුංචති. කවදා හරි දවසක සියලු දුක් දුරු කරලා නිවන සලසා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ ධර්මය ඇසුරු කරපු උදවියටමයි. ඒ නිසා ධර්මානුකූල පදනමක ගමන් කිරීම තමන්ට මෙලොව සුව ලබන්න, පරලොව සුව ලබන්න, සසර දුකින් එතරව නිවන සලසා ගැනීම පිණිස හේතු වන කාරණාවක් හැටියට කවුරුත් සිහිපත් කළ යුතුයි. අද මේ පොදා ධර්මදේශනාව ඔස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේ සඳහන් වන සූත්‍රය. සක්ක සංයුත්තේ කියලා කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයා හා සම්බන්ධ වෙච්ච සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි දුබ්බන්නිය සූත්‍රය. සවැත් නුවර ජේතවනාරාමේදී බුදුරජාණන් වහන්සේ ලෝකයාට හිතසුව පිණිස දේශනා කරපු සූත්‍රයක්. මේ සූත්‍ර දේශනාව අපේ ජීවිතයට එකතු කර ගන්නවා නම් අධර්මය දුර්වල කරලා ධර්මය බල සම්පන්න කරන්න දායක වෙන්න පුළුවන්. තම තමන්ගේ ජීවිත ගමනත් සුවපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ සූත්‍ර දේශනාවට පාදක වෙච්ච කතාවක් තියෙනවා. ඒ කතාවත් අපි පැහැදිලි කරලා දෙන්න ඕන. මේ හැමෝම අහලා තියෙනවා සක්‍ර දේවේන්ද්‍රයා පිළිබඳව. සක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනය තමයි පාණ්ඩු කම්බල ශෛලාසනය. දවසක් සක්‍ර දේවේන්ද්‍රයා මේ ආසනයේ නොමැති වෙච්ච වෙලාවක, පාණ්ඩු කම්බල ශෛලාසනයේ නැති වෙච්ච වෙලාවක එක්තරා යක්ෂයෙක් ඇවිල්ලා මේ පාණ්ඩු කම්බල ශෛලාසනයේ වාඩි වුණා. මේ යක්ෂයාගේ ස්වරූපය අටුවාවේ සඳහන් වෙනවා පිච්චිච්ච ලී කොටයක පාට තියෙන, මිටි සිරුරක් තියෙන, මහා උදරයක් තියෙන, අප්‍රසන්න දුර්වර්ණ දකින්නකොට පිළිකුල ඇතිවන රූපයක් තියෙන යක්ෂයෙක්. සාමාන්‍යයෙන් යක්ෂයෙක් කියලා කිව්වම කොහොමත් පිළිකුල් සහගත රූපයක් නේ තියෙන්නේ. එතකොට මේ පාණ්ඩු කම්බල ශෛලාසනේ වාඩි වෙච්ච යක්ෂයාත් දුර්වර්ණයි. දැක්කහම අප්‍රසන්නයි. පිච්චිච්ච ලී කොටයක පාට සිරුරක් තියෙන්නේ. මිටි මහ උදරයක් තියෙනවා. මෙන්න මේ යක්ෂය ඇවිල්ලා පාණ්ඩු කම්බල ශෛලාසනේ වාඩි වුණා. වාඩි වෙලා ඉන්නකොට තව්තිසා වැසි දෙවියන්ට මේ දර්ශනය දකින්න ලැබුණා. දෙවිවරු කල්පනා කළා සක්‍ර දේවේන්ද්‍රයා අසුන් ගන්න පාණ්ඩු කම්බල ශෛලාසනේ දුර්වර්ණ මිටි සිරුරක් තියෙන, ඒ වගේම මහා උදරයක් තියෙන යක්ෂයෙක් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. මේ ආසනේ වෙනද වාඩි වෙලා ඉන්නේ තේජාන්විත මහා පින්වන්ත සක්‍ර දේවේන්ද්‍රයා. ප්‍රභාස්වර විදියට, දකින්න කෙනෙකුගේ නෙතසිත ඇදගන්න විදියට, දකින්න කෙනෙකුගේ ප්‍රසාදේ ඇති වෙන විදියේ රූපයක් තමයි වෙනද දකින්න ලැබුණේ. අද මේ පහත් මට්ටමේ පිළිකුල් සහගත දැක්කහම අප්‍රසන්න යක්ෂයෙක් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. මේ දර්ශනය දැක්කපුවාම දෙවිවරුන්ට කේන්ති ගියා. තව්තිසා වැසි දෙවියෝ මොකද කළේ? මේ යක්ෂයාට බනින්න පටන් ගත්තා. දොස් කියන්න පටන් ගත්තා. පිළිකුල් කරන්න පටන් ගත්තා. දෙවිවරුන්ටත් කේන්ති යනවා. කෙලෙස් ප්‍රහීන කරලා නැහනේ. ඉතින් ඒ නිසා මේ තව්තිසා වැසි දෙවියෝ කේන්ති අරගෙන, ද්වේෂය ඇති කරගෙන, ක්‍රෝධය ඇති කරගෙන
මේ පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙලා ඉන්න යක්ෂයාට බැන වදින්න පටන් ගත්තා. සමහර විට කියන්න ඇති අපේ සක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනේ මොන හයියක් අරගෙන දැවිලා වාඩි වෙලා ඉන්නේ බලාපල්ලකෝ ඉන්න විදිය පිළිකුල් සහිත ශරීරයක් තියෙන්නේ පිච්චිච්ච ලී කොටයක් වගේ පාට තියෙන මිටි මහ උදරයක් තියෙන යක්ෂයෙක් මේ විදියට මේ යක්ෂයාට බනින්න දොස් කියන්න අවමන් කරන්න පිළිකුල් කරන්න පටන් ගත්තා. දැන් මේ තව්තිසාවැසි දෙවියෝ බනිනකොට පිළිකුල් කරනකොට අවමන් කරනකොට ද්වේෂයෙන් දොස් කියනකොට මේ දුර්වර්ණ යක්ෂයා පින්වතුනි වර්ණවත් වෙන්න පටන් ගත්තා. දුර්වල යක්ෂයා බල සම්පන්න වෙන්න පටන් ගත්තා. තව්තිසාවැසි දෙවියෝ බනින තරමට යක්ෂයා ශක්තිමත් වෙනවා, ප්‍රභාෂර වෙනවා, ලස්සන වෙනවා. මේ කාරණාව දැකපු දෙවිවරු සක්‍ර දේවේන්ද්‍රයා ඉන්න තැනකට හොයාගෙන ගියා. හොයාගෙන ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍රයා ආමන්ත්‍රණය කරලා කියනවා සක්දිවිඳුනි ඔබතුමා පාණ්ඩුකම්බල ශෛලාසනේ නැතිවෙච්ච මේ වෙලාවේ දුර්වර්ණ මිටි සිරුරක් තියෙන මහ උදරයක් තියෙන දකින්න අප්‍රසන්න යක්ෂයෙක් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. සක්දිවිඳුනි මේ යක්ෂයාව දැකලා තව්තිසාවැසි දෙවියෝ මේ යක්ෂයාට බනිනවා, දොස් කියනවා, කේන්තියෙන් කෑ ගහන්න යනවා. පුදුමක මහත සක්දෙවිඳුනි මේ දෙවිවරු බනින තරමට යක්ෂයා බල සම්පන්න වෙනවා. මේ දෙවිවරු බනින තරමට යක්ෂයාගේ දුර්වර්ණය නැති වෙලා වර්ණවත් වෙනවා. බල සම්පන්න වෙනවා. වැඩෙනවා. සක්දෙවිඳුනි කුමක් හෝ කරන්න කියලා ආරාධනා කළා. ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරනවා එකත් එකටම මේ පාණ්ඩුකම්බල ශෛලාසනේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ නිකන් යකෙක් නෙවෙයි. මේ යකා හැඳින්වුව සක්‍ර දේවේන්ද්‍රයා කෝධ භක්ඛෝ යක්ඛෝ කියලා. කෝධ භක්ඛෝ යක්ඛෝ. ක්‍රෝධය අනුභව කරන යකෙක්. ඒ කියන්නේ ක්‍රෝධය කාලා යැපෙන ජීවත් වන යකෙක් තමයි මේ පාණ්ඩුකම්බල ශෛලාසනේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ. සක්‍ර දේවේන්ද්‍රයා හඳුනාගත්තා. දැන් බලන්න සාමාන්‍යයෙන් අපි මාංශ භක්ෂක කියලා හඳුන්වන්නේ මස් කාලා යැපෙන ජීවත් වෙන සත්තුන්ටනේ. එතකොට මෙතන සක්‍ර දේවේන්ද්‍රයා හඳුන්වා දෙනවා මේ යක්ෂයාව කෝධ භක්ඛෝ ක්‍රෝධය අනුභව කරන යකෙක්. ක්‍රෝධය කාලා යැපෙන ජීවත් වෙන යකෙක්. දැන් මේ දෙවිවරුන්ගේ කේන්තිය අවසන්ඩම තමයි ඇවිල්ලා පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙන්නේ. දැන් වාඩි වෙලා ඉන්නකොට තව්තිසාවැසි දෙවියෝ කේන්ති ගත්තා. කේන්ති අරගෙන බනින්න පටන් ගත්තා. ඒ කේන්තිය ඇති කරගෙන බනින්න තරමට මේ යක්ෂයාට ආහාරයක් ලැබෙන්නේ. කේන්ති අරගෙන බැන වදිනවා කියන්නේ යක්ෂයාට ආහාර ලැබෙනවා කියන එකයි. මොකද ක්‍රෝධය කාලා යැපෙන යකෙක්. ඉතින් මේ දෙවිවරු කේන්තියෙන් බනින තරමට මේ යක්ෂයාට ආහාර ලැබෙනවා. ඒ ආහාරය භුක්ති විඳින මේ ක්‍රෝධය අනුභව කොට යැපෙන යක්ෂයා බල සම්පන්න වෙනවා. සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කළා මේ යකා නිකන් යකෙක් නෙවෙයි, ක්‍රෝධය කාලා යැපෙන ජීවත් වෙන යකෙක්. ඒ නිසා මේ යකා මට්ටු කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ආහාර නොදී සිටිය යුතුයි. සක්‍ර දේවේන්ද්‍රයා මොකද කළේ? තමන්ගේ ආසනය වෙතට පැමිණියා. ඇවිල්ලා දැක්ක මේ යක්ෂයා වාඩි වෙලා ඉන්නවා. දැන් බල සම්පන්න යක්ෂයෙක්. මොකද දෙවිවරු කණ්ඩ කෑම ටික දීලා. සක්‍ර දේවේන්ද්‍රයා මොකද කළේ? දකුණු දන ගහලා වැඳගත්තා. කවුරු ඉස්සරහද මේ වැඳගත්තේ? සක්‍ර දේවේන්ද්‍රයා අර පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙච්ච ක්‍රෝධය අනුභව කොට යැපෙන යක්ෂයා ඉදිරියේ. සක්‍ර දේවේන්ද්‍රයා වැඳගෙන කේන්තියක් ඇති කරගත්තේ නැහැ, ද්වේෂයක් ඇති කරගත්තේ නැහැ, ක්‍රෝධයක් ඇති කරගත්තේ නැහැ.
වැඳගෙන තමන්ව තෙවරක් හඳුන්වලා දුන්නා. කරුණාවෙන් මෛත්‍රියෙන් වැඳගෙන ස්වාමීනී කියලා ආමන්ත්‍රණය කළ යක්ෂයාව. ස්වාමීනී මම සක්දෙව් රජු වෙමි. ස්වාමීනී මම සක්දෙව් රජු වෙමි කියලා 3 වතාවක් මෛත්‍රියෙන් කරුණාවෙන් කේන්ති ගන්න නැතුව ද්වේෂය පෝෂණය කරන්නේ නැතුව මේ සක්‍ර දේවේන්ද්‍රයා යක්ෂයාට තමන්ව හඳුන්වලා දුන්නා. කේන්ති නොගෙන කරුණාවෙන් මෛත්‍රී සහගත වචන වලින් මේ සක්‍ර දේවේන්ද්‍රයා යක්ෂයාට තමන්ව හඳුන්වා දෙනකොට මේ යක්ෂයාගේ වර්ණවත් බව නැවත නැති වෙලා දුර්වර්ණ ගතිය මතු වුණා. බලය දුර්වල වෙලා නැවත දුර්වල යක්ෂයෙක් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි ටිකෙන් ටික දුර්වල වෙලා ආසනයෙන් අතුරුදහන් වෙලාම ගියා. මේ යක්ෂයා ආසනයෙන් අතුරුදහන් වුණාම සක්‍ර දේවේන්ද්‍රයා මේ ආසනයේ නැවත වාඩි වෙලා තව්තිසා වැසි දෙවියන් ආමන්ත්‍රණය කරලා ප්‍රකාශ කරනවා මම ද්වේෂය තරහව පාලනය කරගෙන ඉන්න කෙනෙක්. බොහෝ කාලයක් තිස්සේ මම ද්වේෂය තරහව පාලනය කරනවා. ද්වේෂයට තරහවට මාව ඩැහැගන්න බෑ. ක්‍රෝධය නැමැති දියසුලියට මං හවුවෙන්නේ නැහැ. ක්‍රෝධය නැමැති සැඩ පහරට මං හසු වෙන්නේ නැහැ. කේන්තියක් ඇති වුණත් රළු වචන කතා කරන්නේ නැහැ. දහමි කතාවක තමයි යෙදෙන්නේ. බලන්න අර යක්ෂයාව මර්ධනය කරන්න, යක්ෂයාව යටපත් කරන්න, දුර්වල කරන්න, අතුරුදහන් කරන්න සක්‍ර දේවේන්ද්‍රයාට පුළුවන්කම ලැබුණේ ඒ යක්ෂයා බලාපොරොත්තු වුණු දේ ලබා නොදුන්නු නිසා. සක්‍ර දේවේන්ද්‍රයා ආසනය ළඟට එනකන් මේ යක්ෂයා බල සම්පන්න වුණේ තව්තිසා වැසි දෙවියෝ මේ ගැන හිතන්නේ නැතුව කේන්ති අරගෙන බනින තරමට අර යක්ෂයාට ඒ බැනුමම ආහාරයක් වෙච්ච නිසා. අන්න මේ සක්‍ර දේවේන්ද්‍රයා ගත්ත ක්‍රියාමාර්ගය පිළිබඳව අපි කවුරුත් බුද්ධිමත්ව හිතන්න ඕන. දැන් මේ දුබ්බන්නිය සූත්‍රය තුල අන්තර්ගත මේ කතාව අහගෙන ඉන්නකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් විවිධ අදහස් පිළිබඳව. දැන් අපි මේ ධර්මදේශනා පවත්වනකොට මේ ධර්මදේශනා පවත්වන්නේ විවිධ අදහස් වලින් යුක්තව ඉන්න ජන සමාජයකට. ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මේ ධර්මය අහනවා. ඒ අහන අය පිළිබඳව කල්පනා කරනකොට විවිධ පුද්ගලයෝ විවිධ විදියට මේ කතා ග්‍රහණය කරනවා. සමහරු මේ කතාව ඒ විදියටම පිළිගන්නවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිසා. තව සමහර පිරිස් මේ කතාවේ යම්කිසි ගැටෙන්න ඕන තැන් තියෙනවා නම් හිතෙනවා නම් ඒ තැන්වල ගැටෙන්න පටන් ගන්නවා. හොඳට මතක තියාගන්න මේ කතාවත් එක්ක ගැටෙන්න උත්සාහ කරන්න එපා. දැන් ගැටෙනවා කියලා කියන්නේ අපේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු කරන ලොකු වරදක් මේක. යම්කිසි වටින කතාවක් කියනකොට ඒ කතාවේ යම් තැන් එක්ක ගැටි ඉන්නවා. ඒ යම් ගැටෙන තැන්වල ගැටි ඉන්නකොට අර වටිනා කාරණාවක් Tamanට හරියට තේරුම් ගන්න බැරි වෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් බොහොම වටින උපමා කතා තියෙනවා. ඒ උපමා එක්ක ගැටෙන්න ගියොත් ඒ උපමාවෙන් පෙන්නපු ප්‍රබල කාරණාව මිනිසුන්ට තේරුම් ගන්න බැරුව යනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් ගෙම්බො ටිකක් වලකට වැටුණලු. තවත් ගෙම්බො ටිකක් මේ වලේ කටගාවට ඇවිල්ලා වලට වැටුණු ගෙම්බන්ට කිව්වලු උඹලට ගොඩ එන්න නම් ලේසි වෙන්නේ නැහැ. ඕක මහ විශාල වලක්. කන්නත් නැතුව බොන්නත් නැතුව උඹලට ඔය වලේදිම මැරිලා යන්නයි වෙන්නේ කියලා. ඒ ගෙම්බන්ගේ වචන අහපු ගෙම්බො ටික වල ඇතුළෙම මරණයටපත් වුණාලු. එක ගෙම්බෙක් විතරක් බොහොම අමාරුවෙන් වලෙන් ගොඩට ආවලු. බලපුවාම ඒ වලෙන් ගොඩට ආපු ගෙම්බට කන් ඇහෙන්නේ නැහැලු.
දැන් මේ කතාව ඔබ අහගෙන ඉන්නකොට යම් කිසි කෙනෙක් ගැටෙන්නට පටන් ගත්තොතින් කොතනද මේ ගෙම්බෝ වලේ කටගාව ඉඳලා අනිත් ගෙම්බන්ට කියපු දේ කොහොමද හරියටම දන්නේ මොන භාෂාවෙන්ද කතා කළේ ඊළඟට වලෙන් ගොඩට ආපු ගෙම්බට කන් ඇහෙන්නේ නැහැ කියලා හරියටම කියන්නේ කොහොමද අන්න ඒ විදිහට අර නොගැටිය යුතු තැන්වල ගැටෙන්න පටන් ගත්තොතින් මොකද වෙන්නේ අර ඒ කතාවෙන් පෙන්නන්න ගියපු වටිනා පණිවිඩය ගැඹුරු පණිවිඩය මිනිසුන්ට ගන්න බැරුව යනවා. එතනදි කියන්නේ කම්මැලිකාර බෑ කියන මිනිසුන්ගේ වචනවලට දෙසවන් යොමු කරන්න එපා. කම්මැලිකාර වචන ඇහුන් නෑ වගේ කටයුතු කරන්න. කන් ඇහිච්ච නැති ගෙම්බා බේරුණා වගේ Tamanටත් බේරෙන්න පුළුවන් කියන පණිවිඩයයි දෙන්නේ. හැබැයි අපේ සමාජයේ සමහරු අර කතාවේ සමහර තැන් එක්ක ගැටි ඉන්නවා. ඒ වගේම තමයි බුදුහාමුදුරෝ දේශනා කළ සංසාර ගමන තුල දෙමව්පියෝ නැති වුණා කියලා, අම්මා නැති වුණා කියලා, තාත්තා නැති වුණා කියලා, දරුවෝ අඬපු අවස්ථාවලදී ගලාගෙන ගියපු කඳුළු ටික එකට එකතු කළොත් සංසාර ගමනේදී සතර මහා සාගරය පරාදයි කියලා කියනවා. ඒ ගැන අහන කෙනෙක් ඇහුවොත් එහෙනම් සතර මහා සාගර කීයක් තියෙන්න ඕනද කියලා ඒ කෙනා ගැටිලා තියෙන්නේ ගැටෙන්න ඕන තැන නෙවෙයි. හොඳට මතක තබා ගත යුතු දෙයක් තමයි ඒ උපමාවෙන් පෙන්වුවේ ඒ තරම් අඬලා තියෙනවා. මෙන්න මේ වගේ නොගැටිය යුතු තැන ගැටි ඉඳලා පෙන්නන වටිනා කාරණාව නොදක ඉන්නවා නම් ඒක තමයි මෝඩකම. කෙනෙක් ඈත තියෙන දෙයක් ඇඟිල්ල දික් කරලා පෙන්නනකොට ඒ ඇඟිල්ල දික් කරලා පෙන්නන කෙනාගේ ඇඟිල්ල කෙලවර බලනවා නම් ඒ ඇඟිල්ල කෙලවර බලාගෙන ඉන්න මනුස්සයට ඒ පෙන්නන දේ හරියට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඇඟිල්ල කෙලවර නෙවෙයි පෙන්නන තැන දිහා බලන්නයි මහන්සි ගන්න ඕන. දැන් මේ දුබ්බන්නිය සූත්‍ර දේශනාවේදී පෙන්නපු කාරණා පිළිබඳවත් කෙනෙකුට විවිධ ගැටලු මතුවෙන්න පුළුවන්. කෙනෙක් හිතයි කොහොමද සක්‍රදේවේන්ද්‍රගේ පාණ්ඩු කම්බල ශෛලාසනේ යක්ෂයෙක් ඇවිල්ලා වාඩි වුනේ. දෙවිවරු කේන්තියෙන් බනිනකොට ඒ කේන්තිය කොහොමද ඔය යකා කන්නේ? ඒ කේන්තිය කාලා කොහොමද හැදෙන්නේ? සමහරුන්ට ඕව ප්‍රශ්න. ඊළඟට සක්‍රදේවේන්ද්‍ර යක්ෂයා ඉස්සරහා මොකටද දන ගැහුවේ? දන ගැහුවා නම් දන ගහන්න පොලවක් තියෙන්න දෙපෙයි. අහසේ මොන දනද? සක්‍රදේවේන්ද්‍ර එහෙම යක්ෂයාට වඳීද? දැන් මෙන්න මේ වගේ නොගැටිය යුතු තැන්වල ගැටෙන්න පටන් ගන්නවා. හොඳට මතක තියාගන්න මේ සූත්‍ර දේශනාව ඔස්සේ අපට පැහැදිලි කරලා දෙන වටිනා කාරණාවක් තිබෙනවා. අන්න ඒ වටිනා කාරණාවට තමයි අපි දෙසවන් යොමු කළ යුතු වෙන්නේ. අපි අවධානය යොමු කළ යුතු වෙන්නේ. දැන් මේ සූත්‍රය තුල අන්තර්ගත කතාව පිළිබඳව කල්පනා කරනකොට මම එක කොටසක් එළියට ගන්නවා. ඒ තමයි සක්‍රදේවේන්ද්‍රයා පාණ්ඩු කම්බල ශෛලාසනයේ වැඩ නොසිටි වෙලාවේ දුර්වර්ණ මිටි මහ උදරයක් තියෙන අවලස්සන පෙනුමක් තියෙන යක්ෂයෙක් ඇවිල්ලා වාඩි වුණා. මේ යක්ෂයා කොයි වගේ යක්ෂයෙක්ද? ක්‍රෝධය අනුභව කරලා යැපෙන ජීවත් වෙන යක්ෂයෙක්. මේ යක්ෂයා ඇවිල්ලා වාඩි වෙන්නෙම කෑම හොයාගෙන. එතකොට මොනවද කෑම? අන් අයගේ ක්‍රෝධය, අන් අයගේ ද්වේෂය. යක්ෂයා ඇවිල්ලා වාඩි වෙලා ඉන්නකොට තව්තිසාවැසි දෙවියෝ මොකද කළේ? කේන්තිය ඇති කරගත්තා. කේන්තිය ඇති කරගෙන බැන වැදුනා, දොස් කිව්වා, අවමන් කළා, පිළිකුල් කළා. පිළිකුල් කිරීම, අවමන් කිරීම, දොස් නැගීම, බැනීම අර වාඩි වෙච්ච යක්ෂයාට ආහාරයක් බවට පත් වුණා. ඒ ආහාරය අනුභව කරපු නැත්නම් ක්‍රෝධය අනුභව කරපු මේ දුර්වර්ණ යක්ෂයා වර්ණවත් වුණා, බල සම්පන්න වුණා. බල සම්පන්න වෙච්ච යක්ෂයා ගැන දැනගත්ත සක්‍රදේවේන්ද්‍රයා අනිත් දෙවිවරු වගේ ආහාර බෙදන්න ගියේ නැහැ.
ක්‍රෝධය කාලා යැපෙන යක්ෂයාට ක්‍රෝධය නැමැති ආහාරය නොදී හිටියා. කරුණාව මෛත්‍රිය ඉස්මතු කරගෙන තමන්ව හඳුන්වලා දුන්නා. තමන්ව හඳුන්වා දෙනකොට යක්ෂයා දුර්වල වෙලා නැති වෙලාම ගියා. දැන් මේ පාඩම තමයි අපි හැම කෙනෙක්ම අපේ ජීවිතවලට ගත යුතු වෙන්නේ. මේ ධර්මානුශාසනාව ඔස්සේ මේ සූත්‍ර දේශනාව ඔස්සේ ඔබට පැහැදිලි කරන කාරණාව ජාති ආගම් කුල මල භේදයකින් තොරව කවුරුත් තේරුම් ගත යුතු කාරණාවක් හැටියට මං හඳුන්වලා දෙනවා. මේක අපි කවුරුත් තේරුම් ගන්න ඕන මනුස්සයන් හැටියට. මනස උසස් කරන්න පුළුවන් හැකියාව තියෙන නිසායි අපිට මනුස්ස කියන්නේ. එතකොට ජාතිය මොකක් වුණත් ආගම මොකක් වුණත් ඔබේ කුලය පරපුර මොකක් වුණත් මෙන්න මේ කාරණාව තේරුම් ගන්න. මේ ලෝකය මේ වෙනකොට ගමන් කරන්නේ හරි දිශාවකට කියලා කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මේ ලෝකයේ දුවන්නේ නිවැරදි දිශාවට නෙවෙයි. මේ ලෝකයේ දුවන්නේ වැරදි දිශාවකට. තාක්ෂණය දියුණු වෙනවා කියලා ගිහිල්ලා කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙන ක්ලේශයන් පෝෂණය කරන්න අවශ්‍ය කරන කටයුතු වැඩි දියුණු කිරීම පමණයි. ඒ නිසා තමයි එන්න මිනිස්සුන්ට ගැටලු ප්‍රශ්න අර්බුද වැඩි වෙන්නේ. ඒ නිසා තමයි එන්න මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන්නේ. ඒ නිසා තමයි එන්න මිනිස්සු රෝගීන් බවට පරිවර්තනය වෙන්නේ. දැන් මීට පෙර අතීතය පිළිබඳව කල්පනා කරනකොට අපේ අත්තම්මලට සීයලට ජීවත් වෙන්න ලැබිච්ච කාල සීමාව සහ අද උපදින දරුවෙකුට ජීවත් වෙන කාල සීමාව පිළිබඳව කල්පනා කරනකොට ලොකු වෙනසක් දකින්න හම්බෙයි. අවුරුදු 80 90 අපේ අත්තම්මල සීයල ජීවත් වුණාට වර්තමානයේ උපදින ඇත්තන්ට අවුරුදු 80ක් 90ක් ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. මොකද හේතුව ඒ තරමටම ගැටලු මතු වෙනවා, අර්බුද වැඩි වෙනවා, ලෙඩ වැඩි වෙනවා, ආයුෂ පිරිහෙනවා. බුදුහාමුදුරු දේශනා කළා කෙලෙස් පෝෂණය කරන තරමට මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා, ආයුෂ පිරිහෙනවා. එතකොට මේ ලෝකයේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ දුරාචාරය පදනම් කරගත්තු ආර්ථික න්‍යාය පත්‍රයක්. මෙන්න මේක අපි හැමෝම තේරුම් ගන්න ඕන. ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ දුරාචාරය පදනම් කරගත්ත ආර්ථික න්‍යාය පත්‍රයක්. ඒ පිළිබඳව කෙටියෙන්ම හඳුන්වලා දුන්නොත් ලෝකේ ජීවත් වෙන මිනිසුන්ගේ කෙලෙස් අවුස්සල හම්බ කරන ගමනක තමයි මේ ලෝකේ බහුතරයක් ගමන් කරන්නේ. ඒක තමයි සැබෑ සිදුවීම. ඒ නිසාම තමයි ඉදිරියේදී බොහෝ ප්‍රශ්නවලට මේ ලෝකයට මුහුණ පාන්න සිදු වෙන්නේ. දැන් බලන්න පින්වත්නි, අර පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වුණු යක්ෂයා වගේ යක්ෂ මිනිස්සු අපේ සමාජයේ කොච්චර ඉන්නවාද? අපි තේරුම් ගන්න ඕන අන්න ඒකයි. හොඳට මතක තියාගන්න, මේ සමාජය තුල ජීවත් වෙනවා අනුන්ගේ රාගය අනුභව කරලා අනුන්ගේ රාගය කාලා යැපෙන ජීවත් වෙන මිනිස්සු. ලෝකයේ ස්වභාවය ලෝකයේ අද බොහෝ විට දකින්න හම්බෙන්නේ එහෙම දේවල්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න රාත්‍රී සමාජ ශාලා ගැන. මොනවද මේ රාත්‍රී සමාජ ශාලා කියන්නේ? එහෙම තැන් හදලා කරලා තියෙන්නේ මොකක්ද? සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ට රාගය ඇති කරගෙන, රාගය පෝෂණය කරගෙන, ඒ රාගයට අනුගතව යන්න පුළුවන් අවස්ථාවක් හදලා දීලා තියෙනවා. සමහර මිනිස්සු සමහරකට එක රැයට ලක්ෂ 30 40 වියදම් කරලා මේ රාත්‍රී සමාජ ශාලාවල විනෝද වෙන්න යනවා. පොඩ්ඩක් හිතලා බලන්න, මිනිසුන්ගේ රාගය ඇවිස්සෙන්න
අවශ්‍ය කරන කටයුතු ටික ඉටු කරලා දීලා ඒ රාගය පෝෂණය කරලා රාගය අනුභව කරන යක්ෂයෝ වාගේ මිනිස්සෝ ඒ රාගයේ නැමැති ආහාරය අනුභව කරලා බල සම්පන්න වෙලා නැද්ද? මෙන්න අපි තේරුම් ගන්න ඕන කාරණා. මේ වෙනකොට ලෝකයේ අධර්මයේ බලවත් වෙලා තියෙනවා. ධර්මයේ යටපත් වෙලා තියෙනවා. ධර්මයේ යටපත් වෙලා අධර්මයේ බල සම්පන්න උනේ කොහොමද? අධර්මයට කෑම දුන්නු නිසා. මේ සමාජයේ මිනිස්සු රාගය අවුස්සගෙන රාගයෙන් මත් වෙලා කටයුතු කරන තරමට මිනිස්සුන්ගේ රාගය කාලා යැපෙන ජීවත් වෙන මිනිස්සු එන්න වර්ණවත් වෙනවා. එන්න බල සම්පන්න වෙනවා. එන්න ශක්තිමත් වෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න ඔය රාත්‍රී සමාජ ශාලාවල අයිතිකාරයත්තු කොහොමද ඉන්නේ කියලා. ඒ අය යන්නේ සුපිරි වාහනවල. ඒ අයට අක්කර ගණන් ඉඩකඩම් තියෙනවා. ඒ අයට සුපිරි ගෙවල් දොරවල් තියෙනවා. ඒ මොනවෙන්ද ඒවා ලබලා තියෙන්නේ? හරියට පාණ්ඩු කම්බල ශෛලාසනේ වාඩි වෙච්ච යක්ෂයා අර දෙවිවරු කේන්ති අරගෙන බනිනකොට කේන්තිය කාලා බල සම්පන්න වුණා වගේ අපේ සමාජයේ රාගය කාලා ශක්තිමත් වෙච්ච මිනිස්සු තමයි බල සම්පන්න වෙලා තියෙන්නේ. මිනිසුන්ගේ රාගය අවුස්සලා ඒ රාගය කාලා යැපෙන ජීවත් වෙන යක්කුවාගේ මිනිස්සු ඉන්නවා. ඒ අය බල සම්පන්නයි. ඒ අය ශක්තිමත්. ඒ අය ශක්තිමත් වෙනවා කියන්නේ අධර්මයේ බලවත් වෙනවා කියන එකයි. අධර්මයේ ශක්තිමත් වෙනවා කියන එකයි. පින්වතුනි, මේ පුරපසළොස්වක පොහෝදා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන තරුණ තරුණියෝ, දරුවෝ, වැඩිහිටියෝ හොඳට අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ අධර්මයේ පරාජයට පත් කිරීමේ සටනෙහි අපි යෙදෙන්න ඕන. ඒක තම තමන් තනි තනියෙන් ඒ සටන ක්‍රියාත්මක කරන්න. තම තමන් පෙන්නලා දෙන්න අපි ධර්මයේ ඉස්මතු කළ යුතුයි. අධර්මයේ පරාජයට පත් කළ යුතුයි කියන එක. රාගය කාලා රාගයෙන් යැපෙන ජීවත් වෙන බල සම්පන්න වෙච්ච වර්ණවත් වෙච්ච යක්කුවාගේ මිනිසුන්ව දුර්වල තත්වයට පත් කිරීම පිණිස බයකින් තොරව තමන් රාගය පාලනය කිරීමේ කටයුත්තෙහි යෙදෙන්න. රාගය අවුස්සගෙන රාගය කාලා යැපෙන යක්කුවාගේ මිනිසුන්ට රාගය නැමැති ආහාරය බෙදන්න එපා. ඔබ විනාශ වෙනවා. ඔවුන් බල සම්පන්න වෙනවා. රාගය කාලා යැපෙන මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. ප්‍රවේශම් විය යුතුයි. මේ සූත්‍රයෙන් අපි තේරුම් ගන්න ඕන කාරණාවක් මේක. ඊළඟට පින්වතුනි බලන්න මේ සමාජයේ අර පාණ්ඩු කම්බල ශෛලාසනේ වාඩි වුණු යක්ෂයා වගේ ක්‍රෝධය අනුභව කරලා යැපෙන ජීවත් වෙන යක්කුවාගේ මිනිස්සුත් ඉන්නවා. ඇත්තටම කිව්වොත් ලෝකේ බල සම්පන්න රාජ්‍යයන් කියලා මහා ලොකුවට සංවර්ධනය වුණා කියන රාජ්‍යයන් පිළිබඳව කල්පනා කළොත් ඒ රටවල් බොහෝ විට බල සම්පන්න රාජ්‍යයන් බවට පත් වෙලා තියෙන්නේ අර පාණ්ඩු කම්බල ශෛලාසනේ වාඩි වුණු යක්ෂයාගේ ක්‍රමයෙන්. බොහෝ විට බල සම්පන්න රටවල් වල ප්‍රධාන ආදායම් මාර්ගය අවි ආයුධ වෙළඳාම. රටවල් අතර අසමගිය ඇති කරලා ප්‍රශ්න මතු කරලා ගැටලු මතු කරලා ඔවුනොවුන් සටන් කරනකොට ඔවුනොවුන් ගැටෙනකොට ඒ දෙපාර්ශවයටම ආයුධ බෙදලා පිරිසක් කේන්ති ඇති කරගෙන ද්වේෂය ඇති කරගෙන මරා ගන්නකොට ඒ ද්වේෂය කාලා යැපෙන මිනිස්සු යක්කුවාගේ මිනිස්සු අපේ ලෝකේ ඉන්නවා. අන්න ඒ අයගේ ගැටවලට අහු වෙන්න හොඳ නැහැ. ඒ අයගේ උගුල් වලට අහු වෙන්න හොඳ නැහැ. ජාතීන් අතර අසමගිය ඇති කරන්න, ආගම් අතර අසමගිය ඇති කරන්න, විවිධ ජාතීන් අතර විවිධ ආගම් අතර විවිධ අදහස් තිබෙනවා. ඒ අදහස් එක්ක මානුෂීය ධර්ම කාතුලක් තිබිය යුතුයි. එතකොට ජාතියක් මූලික කරගෙන බෙදීමක් ඇති කරවනවා නම්, ආගම් අතර බෙදීමක් ඇති කරවනවා නම්, මනුෂ්‍ය වර්ගයා අතර බෙදීමක් ඇති කරවනවා නම්, ඔවුනොවුන් කුලල්කා ගන්න මට්ටමට ඔවුනොවුන් ගහමරා ගන්න මට්ටමකට පත් කරනවා නම්, ඒ පත් කරන්නේ
ක්‍රෝධය අනුභව කොට යැපෙන ජීවත් වෙන යක්කු වාගේ මිනිස්සු. ඒ අය තමයි ප්‍රශ්න මතු කරන්නේ. ඒව ඉදිරියේ අපි බුද්ධිමත් වෙන්න ඕන. අපේ රටට උනත් හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක් මේක. මේ රටේ ජීවත් වෙන ಜಾති ආගම් කුලමල ભેදයකින් තොරව ජීවත් වෙන අහිංසක මිනිස්සු උතුරේ ඉන්න මිනිසුන්ටත් දකුණේ ඉන්න මිනිසුන්ටත් ගහමරා ගන්න වෙලාවක් නැහැ. ඔවුනොවුන් ගැටි ඔවුනොවුන් අසමගියෙන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එනමුත් හොඳට මතක තියාගන්න මේ ජාතීන් අතර අසමගිය ඇති වෙන තරමට ආගම් අතරේ අසමගිය ඇති වෙන තරමට බල සම්පන්න වන මිනිස්සු ඉන්නවා. පිට රටවල් වලට ගිහිලා සරණාගතයෝ හැටියට ඉන්න අය ඉන්නවා. ලංකාවේ අපිට ඉන්න දෙන්නේ නැහැ. ලංකාවේ හිටියොත් අපිට කරදරයි. ලංකාවේ හිටියොත් අපට හිරිහැරයි කියලා ගියපු අය ඉන්නවා. ලංකාවේ හිරිහැර කරදර නැහැ කියලා දැනුණාම ඔවුන්ට නැවත ලංකාවට එන්න වෙනවා. හැබැයි ඔවුන් පුදුම සල්ලියක් හොයනවා. ධනවත්කම තියෙනවා. ඔවුන් කැමති නැහැ ලංකාවට එන්න. ලංකාවට එන්න වෙන නිසා සමහර විට මුදල් යොදවලා විවිධ කාලවල විවිධ ගැටලු මතු කරන්න උනන්දු වෙනවා. අපේ මිනිස්සු සමහර විට අසමගිය ඇති කරගෙන අන්‍යෝන්‍ය වශයෙන් එනකොටාගෙන ගහගෙන ඒ කේන්තිය ඇති කරගෙන කටයුතු කරනකොට ඒවා තව පිරිසක් පෙන්වමින් ඔවුන්ගේ බලය තව තවත් ශක්තිමත් කරගන්නවා. අපට තාම යන්න බෑ. අපට ඉන්න දෙන්න. එතකොට ඒ රටවල් වල ජීවත් වෙන්න තරමට හොඳට හම්බ කරන්න පුළුවන්. එතකොට පිරිසක් අසමගියක් බවට පත් කරලා පිරිසක් රණ්ඩු කරන තත්වයකට පත් කරලා සටන් ඇති කරලා යුද්ධ ඇති කරලා ඒ යුද්ධ ඒ සටන් ඒ ක්‍රෝධය ඒ ද්වේෂය කාලා යැපෙන යක්කු වගේ මිනිස්සු අපේ ලෝකේ ඉන්නවා. ඒ අයට කෑම බෙදන්න ලෑස්ති වෙන්න එපා. අපි හැම කෙනෙම බුද්ධිමත්ව හිතන්න ඕනේ. මෙච්චර කාලයක් මේ ලෝකයේ දුවන්නේ අර රාගය කාලා යැපෙන මිනිස්සු පෝෂණය කිරීමේ න්‍යාය පත්‍රයක. හැම රටකම වෙන්නේ ඒකයි. සාමාන්‍ය වැසියා කරලා තියෙන්නේ ඒකයි. ක්‍රෝධය අනුභව කරලා යැපෙන මිනිස්සුන්ට ක්‍රෝධය නැමැති ආහාරය දීලා තියෙනවා. ඒක කාපු මිනිස්සු බල සම්පන්න වෙනවා. ඔවුන් ශක්තිමත්. ඒ නිසා ක්‍රෝධය කාලා යැපෙන්න උත්සාහ කරන යක්කුවාගේ මිනිස්සුන්ට ක්‍රෝධය බෙදන්න යන්න එපා. සමහර උදවිය ඔබේ ඉදිරියටත් පැමිණේවි. සමහරකට වචන කියාවි. සමහරක් විට ඇඟේ හැප්පිලා යාවි. ඒ වචන කියන්නේ ඇඟේ හැප්පෙන්නේ ඔබව කේන්ති ගත්ත කෙනෙක් බවට පත් කරන්න. ඔබේ ද්වේෂය පෝෂණය කරන්න. ඔබ ද්වේෂය ඇති කරගෙන කටයුතු කළොත් මොකද වෙන්නේ? ඒ ද්වේෂය අනුභව කරලා ඒ ද්වේෂය කාලා ඒ පුද්ගලයා බල සම්පන්න වෙනවා. අපේ සමාජයේ සමහරු රැකියාව අතහැරලා දාලා ගිහිල්ලා කේන්ති අරගෙන කේන්ති ගස්සපු මිනිස්සයා ඒ තනතුරට එනවා. මෙන්න මේ විදිහට කෙනෙක්ව ඉවත් කරන්න ඕන නම්, කෙනෙක්ව දුර්වල කරන්න ඕන නම්, Tamanට ශක්තිමත් වෙන්න ඕන නම්, Tamanට බල සම්පන්න වෙන්න ඕන නම්, තව කෙනෙකුගේ හිතේ කේන්තිය තරහව ඇතිකරන්න උත්සාහ දරන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ඒවට හවු වෙන්න හොඳ නැහැ. ඒවට යොමු වෙන්න හොඳ නැහැ. එහෙම යොමු වෙන තරමට අපි කරන්නේ අධර්මයේ බල සම්පන්න කිරීමයි. අධර්මයේ බල සම්පන්න කරලා ධර්මයේ යටපත් කරන්න කවුරුත් උදව් කරන්න එපා. අද මේ වසරේ අවසාන පුරපසළොස්වක පොහොදා 2022 වසරට අපි පාතබනවා. 2022 වසර සම්පූර්ණයෙන්ම මේ රටත් ලෝකයක් වෙනස් කරන්න යොමු වෙච්ච, වෙනස් කරන්න හිතට ශක්තියක් ගත්ත ජන සමාජය බවට පරිවර්තනය වෙන්න කවුරුත් මේ දේශනාව තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතුයි. ඒක තේරුම් ගන්න. මේ සමාජයේ ජීවත් වෙනවා අනුන්ගේ මත අනුභව කරලා යැපෙන ජීවත් වන බල සම්පන්න වන යක්කුවාගේ මිනිස්සු. ළමා පරපුර මත්ද්‍රව්‍යයට ඇබ්බැහි කරලා, තරුණ තරුණියෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන තැනට ඇබ්බැහි කරලා යොමු කරලා, වැඩිහිටියෝ මත්ද්‍රව්‍යයට යොමු කරලා, මත්ද්‍රව්‍ය භාවිතා කරන දරු පිරිසක් සමාජයේ ගොඩනගලා, ඒ මත්වීම අනුභව කරලා තරුණ තරුණියෝ මත් වෙලා ඉන්නවා දැකලා ඒ මත කාලා, වැඩිහිටියෝ මත් වෙලා ඉන්නකොට ඒ මත කාලා යැපෙන ජීවත් වන
බල සම්පන්න තත්ත්වවලට පත්වෙච්ච යක්කුවාගේ මිනිස්සු ඉන්නවා. බාර් මුදලාලිලා. ඒ අය සුපිරි ජීවිත ගත කරනවා. ඒ අය යන්නේ ඉන්නේ මහ ලොකු වාහනවල. ඒ අයට තියෙනවා මහ ලොකු ගෙවල්. ඒ අයට තියෙනවා අක්කර ගණන් ඉඩම්. ඒ අයට පුදුම බලයක් තියෙනවා. හරියට ශක්‍රදේවේන්ද්‍රයාගේ ආසනේ වාඩි වෙච්ච යක්ෂයා වගේ. ඇයි ඒ බලය ලැබුණේ? කොහොමද ඒ බලය ලැබිලා තියෙන්නේ? රටවැසියා මත් වෙච්ච නිසා. ඒ මතකාල තමයි ඒ අය හම්බ කරලා තියෙන්නේ. ඒ අයත් හොඳටම තේරුම් ගත යුතුයි කාගේවත් මත කාලා හම්බ කරන එක තේරුමක් නැහැ. මහා කුසලයක්, මහා පවක්. ඒක අන්තිම මොහොතේදී තමයි ඒ ඇත්තන්ට දැනෙන්නේ. අද තේරෙන්නේ නැහැ. බලය තියෙනකොට, ශක්තිය තියෙනකොට, හයිය තියෙනකොට මේකක්වත් තේරෙන්නේ නැහැ. නමුත් එන්න දුර්වල වෙනකොට, ජරාවට පත් වෙනකොට, වයෝවෘද්ධ වෙනකොට, ලෙඩ වෙනකොට, එක්තැන් වෙනකොට තමයි එදාට මහා පීඩනයක් භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න, අපේ මිනිස්සු මත් වෙන්න හොඳ නැහැ. අපේ දරුවෝ මත් වෙන්න හොඳ නැහැ. අපේ තරුණ තරුණියෝ මත් වෙන්න හොඳ නැහැ. මම මත් වෙන්නේ නැහැ කියන තැන හිටගන්න. ඔබ මත් වෙන තරමට ඔබේ මත අනුභව කරලා යැපෙන ජීවත් වන බල සම්පන්න වන යක්කුවාගේ මිනිස්සු බල සම්පන්න වෙනවා. ඔවුන් බල සම්පන්න වෙනවා කියලා කියන්නේ අධර්මයේ බල සම්පන්න වෙනවා කියන එකයි. ඒ නිසා මත් වෙන්න උත්සාහ කරන්න එපා. අපිට ඕන තරම් පේනවා තැබෑරුමක් දිහා බලනකොට මොන තරම් සෙනගක් ඉන්නවද? කොච්චර කිව්වත් අහන්නෙත් නැහැ. තේරුම් ගන්න උවමනාවක් ඇති කරගන්නෙත් නැහැ. සමහරක් විට තමන්ගේ දරු පැටවුන්ට කණ්ඩ දෙන්න තියෙන සල්ලි වලින්, සමහරක් විට තමන්ගේ ගෙදරට අත්‍යවශ්‍ය දේවල් ගන්න තියෙන මුදල් වලින් මම බිව්වහම හොඳටම ඇති කියන තැන හිටගත්ත මෝඩ අඥාන පිරිසක් උරෙන් උර ගැටි මත්ද්‍රව්‍ය අරගෙන මත් වෙලා අර මත කාලා යැපෙන මිනිස්සුන්ව පෝෂණය කරනවා. ඔවුන් බල සම්පන්නයි. ඔවුන් බල සම්පන්න උනේ කොහොමද? අපි මත් වෙච්ච නිසායි. ඒ නිසා මත නැමැති ආහාරය මත අනුභව කරන අයට දෙන්න යන්න එපා. තමන්ගේ හිත පාලනය කරගන්න. ඊළඟට බලන්න, මෝහය අනුභව කරලා යැපෙන මිනිස්සු මේ සමාජයේ ජීවත් වෙනවා. මෝහය කියන්නේ මෝඩකම. සමාජයේ ජීවත් වෙන මිනිස්සු අඥාන කරලා, ළමයි මෝඩ ළමයි බවට පත් කරලා, තරුණ තරුණියෝ මෝඩ තරුණයෝ තරුණියන් බවට පත් කරලා, වැඩිහිටියෝ අඥාන තත්වයට තල්ලු කරලා, ඒ අඥාන පුද්ගලයෝ ගොඩනගලා අඥානකම කාලා යැපෙන ජීවත් වන බල සම්පන්න වෙච්ච මිනිස්සු අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. බලන්න පින්වතුනි, පරිගණක ක්‍රීඩා, දුරකථන ක්‍රීඩා හදපු මිනිස්සු, ඒ මිනිස්සු පැත්තක ඉඳගෙන හොඳට බල සම්පන්නව ඔවුන්ගේ ආහාරය භුක්ති විඳිනවා. පරිගණක ක්‍රීඩා, දුරකථන ක්‍රීඩා, අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක කරන දේවල්, ඒවා ප්‍රගුණ කරලා, සමාජගත කරලා, දරුවෝ අතර ව්‍යාප්ත කරලා, තරුණයෝ අතර ව්‍යාප්ත කරලා, ඒවා ව්‍යාප්ත කරන උදවිය මහා බල සම්පන්න මිනිස්සු හැටියට සමාජයේ වැජබෙනවා. හැබැයි ඒවා පරිහරණය කරන දරුවෝ පැය 7-8, සමහරක් විට රෑ එළි වෙනකන් අධ්‍යාපනය පැත්තකට තල්ලු කරලා දාලා, සමහරක් විට යුතුයකම් වගකීම් පැත්තකට තල්ලු කරලා දාලා ඔවුන් එක දිගටම පරිගණක ක්‍රීඩාවේ, දුරකථන ක්‍රීඩාවේ යෙදී සිටිනවා. පැය ගණන් ඒවයෙහි යෙදී සිටින්න තරම් අඥාන පිරිසක් බිහි කරලා අර ඒ මෝඩකම අනුභව කරලා යැපෙන උදවිය බොහොම බලසම්පන්නව වැජබෙනවා. ගෙවල් වල ප්‍රශ්න, දෙමව්පියෝ දරුවන්ට තරවටු කරනවා, දඬුවම් කරනවා. එහෙම දඬුවම් කරන්න ගියාම ගෙවල් වල ප්‍රශ්න ඇති වෙනවා. දරුවෝ තුවාල වෙනවා, දෙමව්පියන්ට ගහන්න එනවා. ගෙවල් වල සමගිය නැති වෙලා ගිහිල්ලා තියෙනවා, අසමගිය ඇති වෙලා තියෙනවා. දෙමව්පියන්ගේ ප්‍රහාරයෙන් දරුවෝ මිය ගිහිල්ලා තියෙනවා, දරුවන්ගේ ප්‍රහාරයෙන් දෙමව්පියෝ මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සියදිවි නසාගෙන තියෙනවා. කොච්චර ප්‍රශ්න වැඩි වෙලාද මේ සමාජයේ? ඒ අඥාන පිරිස බිහි කරන තරමට
බල සම්පන්න වෙච්ච මිනිස්සු අපේ සමාජයේ ලෝකේ ඉන්නවා. ඒ නිසා විශේෂයෙන් මේ පුරපසළොස්වක පොහෝදා ඔබට ආරාධනා කරන්නේ මේ වසරේ අවසාන පුරපසළොස්වක පොහොය දවස. නව වසරක් ආරම්භ වෙනවා. මෙච්චර කාලයක් අපි වරද්දගත්ත දේ නිවැරදි කරන්න ඕනේ. හැම කෙනෙක්ම හිතට ශක්තියක් ඇති කරගන්න. ಜಾති ભેදයක් ආගම් ભેදයක් මොකක්වත් නැහැ. අපි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන සක්‍ර දේවේන්ද්‍රයාගේ ඒ සිතිවිලි වලට අනුව. බලන්න පාණ්ඩු කම්බල ශෛලාසනේ වාඩි වෙච්ච යක්ෂයාව දුර්වල කරන්න ගත්ත ක්‍රියාමාර්ගය. අනෙක් දෙවිවරු මොකද කළේ? තේරුම් ගන්නේ නැතුව කේන්ති අරගෙන බැනගෙන ගියා. බනින තරමට යක්ෂයා ශක්තිමත් වුණා. මේ සමාජය දැන් හරියට අර දෙවිවරු කරපු වැඩේ වගේ වැඩක් තමයි කරගෙන යන්නේ. අපි රාගයෙන් මත් වෙන තරමට, ද්වේෂයෙන් මත් වෙන තරමට, මදයෙන් මත් වෙන තරමට, මෝහයෙන් මත් වෙන තරමට පිරිසකට ඒ රාගය ආහාරයක් වෙනවා. ඒ ද්වේෂය ආහාරයක් වෙනවා. ඒ මදය ආහාරයක් වෙනවා. ඒ මෝහය ආහාරයක් වෙනවා. ඒ උදවිය රාගය කාලා, ද්වේෂය කාලා, මදය කාලා, මෝහය කාලා ඔවුන් ප්‍රභාස්වර වෙනවා. ඔවුන් බල සම්පන්න වෙනවා. ඔවුන් දියුණු වෙනවා. ඔවුන් බල සම්පන්න වෙනවා කියන්නේ අධර්මය බල සම්පන්න වෙනවා. අධර්මය බල සම්පන්න වෙනවා කියන්නේ ධර්මය දුර්වල වෙනවා. ධර්මය දුර්වල වෙනවා කියන්නේ මේ උත්තරීතර දර්ශනයට ඉඩක් නැතුව යනවා. ඒ නිසා මතක තියාගන්න, ආරම්භ කරන්න පුංචි දරුවෝ හොඳට හිතට ගන්න, තරුණ තරුණියෝ හොඳට හිතට ගන්න, වැඩිහිටියෝ හොඳට හිතට ගන්න. මෙච්චර කාලයක් අපි දෙවිවරු කරපු විදියට යක්ෂයා ඉදිරියේ යක්ෂයාව පෝෂණය කරනවා වගේ අපිත් මේ රාගය කන, ද්වේෂය කන, මදය මෝහය කන යක්කු පෝෂණය කළා. හොඳටම ඇති. මේ අධර්මය පෝෂණය කර කරා යන්න ඔවුන්ට කෑම දුන්න හොඳටම ඇති. මෙතෙන් පටන් අපි හැම කෙනෙක්ම සක්‍ර දේවේන්ද්‍රයා ගත්ත ක්‍රියාමාර්ගය ගන්න මහන්සි ගත යුතුයි. රාගයෙන් යැපෙන උදවියට රාගය දෙන්න එපා. ද්වේෂයෙන් යැපෙන උදවිය ඉදිරියේ ඒ ද්වේෂය දෙන්න එපා. මදය මත කාලා ජීවත් වෙන්න හදන අයට මත්වීම දෙන්න එපා. මෝහයෙන් යැපෙන උදවියට මෝහය දෙන්න එපා. හිත පාලනය කරගමු. රාගය, ද්වේෂය, මදය, මෝහය පාලනය කරගන්න උනන්දු වෙමු. රාග, ද්වේෂ, මද, මෝහ පාලනය කිරීම සඳහා ධර්මයට දෙසවන් යොමු කරමු. ධර්මයට අනුගතව කටයුතු කරන්න උනන්දු වෙමු. මේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ධර්ම මාර්ගය ඔස්සේ ගමන් කරලා රටක් හැටියට, ලෝකයක් හැටියට අපි හැම කෙනෙක්ම ධර්මානුකූල පදනම අගය කරමින් අධර්මයට විරුද්ධව කටයුතු කරන්න උනන්දු වෙමු. ඒ සඳහා මේ හැම කෙනෙක්ම මේ උතුම් පුරපසළොස්වක පොහෝදා අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ උතුම් දම් දෙසුම තුලින් අපේ සමාජය වෙනස් කරන්න, විශේෂයෙන් අපේ මහා සංඝරුවන නිරතුරුවම ඔබට අවවාද කරන පරිදි, උපදෙස් දෙන පරිදි පන්සිල් සුරකින සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගන්න මේ උතුම් දම් දෙසුම හේතු වාසනා වේවා. විශේෂයෙන් මේ පුරපසළොස්වක පොහෝදා අපි සිහිපත් කළ යුතුයි. මීට වසර 18කට පෙර අපවත් වී වදාළ අපේ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ. අපේ සෝම හාමුදුරුවෝ ගෙයින් ගෙට වැඩම කරලා, ගමින් ගමට වැඩම කරලා මතක් කළේ සදාචාරය ජාතියක සෞභාග්‍ය උදා කරයි. මේ රට සෞභාග්‍ය කරා යොමු කරන්නට නම්, මේ ලෝකය සෞභාග්‍යමත් ලෝකයක් බවට පත් කරන්න නම් රටවැසියා, ලෝවැසියා සදාචාරය අගය කරන පිරිසක් බවට පත් විය යුතුයි. පංචශීල ප්‍රතිපදාව
අගය කරන පිරිසක් බවට පරිවර්තනය විය යුතුයි. ඒ සඳහා උනන්දු වෙන්න උත්සාහය ඇති කරගන්න. බැරි කමක් නැහැ. උනන්දු අවශ්‍යයි. උත්සාහය අවශ්‍යයි. උත්සාහයයි උනන්දුවයි තිබෙනවා නම් අපට මේ සමාජය වෙනස් කරන්නට පුළුවන්කම ලැබෙනවා. දුබ්බන්නිය සූත්‍රය ඔස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්නේ මෙන්න මේ උදාර පැහැදිලි කිරීමයි. රාගය කාලා රාගයෙන් යැපෙන බල සම්පන්න වෙන මිනිස්සුන්ට රාගය දෙන්න යන්න එපා, පාලනය කරන්න. ද්වේෂය කාලා යැපෙන බල සම්පන්න වන යක්කුවාගේ මිනිසුන්ට ද්වේෂය නැමැති ආහාරය දෙන්න එපා, පාලනය කරගන්න, සමගි වෙන්න. මදය මත්වීම කාලා ශක්තිමත් වෙන යක්කුවාගේ මිනිස්සුන්ට මත්වීම නැමැති ආහාරය නොදී හිත පාලනය කරගන්න. මෝහය අනුභව කරලා ශක්තිමත් වන යක්කුවාගේ මිනිස්සුන්ට මෝඩකම ඉස්මතු කරගෙන මෝඩකම ආහාරයක් ලෙස ලබා දීමෙන් වැළකීලා හිත පාලනය කරගන්න. හිත පාලනය කරගෙන තමනුත් සැනසෙන්න, රටත් ලෝකයක් සනසන්න, ධර්මයේ ඉස්මතු කරන්න උනන්දු වෙන්න, උත්සාහවත් වෙන්න. ඒ සඳහා මේ උතුම් දම් දෙසුම ඔබ සියලු දෙනාටම, පුංචි දරුවන්ට, තරුණ තරුණියන්ට, වැඩිහිටියන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබීම පිණිසම හේතු වාසනා වේවා. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් සකල කුසලානිසංසයන්ගේ බල මහිමයෙන් ඔබ අප නමින් මියගිය සියලුම ඥාතීන්ට, රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහසඟරුවනට, ජාතික වීරයන්ට, යුදබිමේදී මියගිය වීරෝධාර රණවිරුවන්ට, සුනාමි වගේ ස්වභාවික විපත් නිසා, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා, වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම්තා පිරිස් වෙතොත් ඒ හැමෝටම ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ඒ වගේම සම්‍යදෘෂ්ටික දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් ආරක්ෂා කරත්වා. ධර්මයේ ශ්‍රවණය කළ රටවැසි ලෝවැසි ඔබ සියලු දෙනාටම පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ඔබව අපව රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි සියලු දෙනාටම, ඒ වගේම සියත රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වත් හැමෝටම සිත ශාන්තිය යහපත දෙවියන්ගේ රැකවරණින් අත්පත් වේවා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරන්න. මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් නමින් මියගිය සියලුම ඥාතීන්ටත් ඔබ අප සියලු දෙනාටත් සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගැනීම පිණිස හේතු වේවා, වාසනාව වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳ ගන්න කවුරුත්. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.